ඔව් එක ටෝක් එකක් අල්ලනවා ඒක හරි. ස්පෙර් ගියර්ස් නැතුව හෙලිකල් ගියර්ස්ම දාලා තින්නේ උතන්ට. දෙකේ වෙනස මොකද්ද? ඒතර ස්පෙර් ගියර්ස් වලදී හෙලිකල් ගියරයක් කියන්නේ මොකද්ද? ගියර් දත් තියෙන පොඩ්ඩක් ඇලේටනේ. එතකොට ස්පෙර් ගියර්ස් වල එහෙම නෙවෙයි නේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ගියර් බොක්ස් වල දකින්නම් බෑ මොනවද? ස්පෙර් ගියර්ස් දකින්නම් බෑද? හෙලිකල් ගියර්ස් දකින්නම් බෑද? ගියර් ඔක්කොම තියෙනවනේ. ඒවා තියෙන මොන ගියර්ස් වලද තියෙන්නේ? මොන ගියර්ස් වලද තියෙන්නේ? ෆස්ට් ගියර් එකේ තියෙන මොනවද? ස්පෙර් ගියර්ස් නේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩි ටෝක් එකක් ගන්න තැන් වලට ස්පෙර් ගියර්ස් දාලා තියෙනවා නේද? හරිද? ඒතර වැඩි ටෝක් එකක් ගන්න සාමාන්‍ය ෆස්ට් ගියර් එකනේ වාහන එක. ඒතර වැඩි ටෝක් එකක් ගන්න තැන් වල ස්පෙර් ගියර්ස් යූස් කරලා තියෙනවා. හැබැයි එහෙම කියලා අදහසක් ගන්න එපා ස්පෙර් ගියර්ස් තමයි වැඩිම ටෝක් එක ගන්න කියලා. හරිද? එතකොට මොකද නිර්මාණ අපහසුතාව නිසා තමයි මේ ওই ගැටලු ඇවිල්ලා තියෙන නිර්මාණීය අපහසුතාව නිසා. හරි? මොකද දැන් මම පොතක දැකපු දෙයක් තමයි මේ මොකද ඔයගලන්ට ඔයාට කාටද ආගියු කරන්න යන්නත් එපා. හරිද? මම පොතක දැකපු දෙයක් තමයි ස්පෙර් ගියර්ස් වලට වැඩි ටෝක් එකක් ගන්න පුළුවන් හෙලිකල් ගියර්ස් වලට. හරි? නමුත් හෙලිකල් ගියර් එකක් කියන්නේ හෙලිකල් ගියර් එකක් සම්පූර්ණයෙන්ම ගියර් දත හේතු වෙන්නේ නැහනේ. හේතු වෙන්නේ නැහැ මුලින් කොට ඒ කියන්නේ එකපාර ඔක්කොම එකට හේතු වෙන්නේ නැහැ කොටසක් වගේනේ මුලින් හේතු වෙන්නේ. එතකොට ටෝක් එකක් ගද්දී ඒ දත් කැඩීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ලොකු ටෝක් එකක් එද්දී. ඔය හැඩේ නිසා. හරිද? අන්න ඒ නිසා තමයි නිර්මාණයේ ප්‍රශ්නයන් නිසා සමහර තැන්වලදී හෙලිකල් නැතුව ස්පෙර් ගියර්ස් දාලා තියෙනවා ලොකු ටෝක් ගන්න තැන්වලදී. හරිද? එතකොට අන්න ඒ වගේ මෙතනත් මේ ස්පෙර් ගියර්ස් දාලා තින්නේ මොකද මෙතන මේ ලොකු ටෝක් එකක් ගන්න හින්දා. මොකද නැත්නම් මේ දැති කඩලා යන්න පුළුවන්. පැහැදිලිද? හරි? ඒක නිසා තමයි ස්පෙර් ගියර්ස් භාවිතා කරන්නේ. ඒතර ඔයගොල්ලන්ගේ වාහනයක ගියර් බොක්ස් එකේ ෆස්ට් ගියර් එකේ ස්පෙර් ගියර්ස් භාවිතා කරලා තියෙන හේතු නිසා. හරිද? පැහැදිලිද? ඒතර මේ වගේ තමයි දකින්න. නමුත් දැන් අලුතෙන් එන්නේ ඒවා ඔයගොල්ලන් මෙහෙම දකින්නේ නැහැ. ඒ වෙනුවට ප්ලැන්ටරි ගියර් සෙට් එකක් තමයි දකින්න හම්බෙන්නේ. හරිද? මේ තියෙන මෙන්න වගේ ප්ලැන්ටරි ගියර් සෙට් එකක් තමයි දකින්න හම්බෙන්නේ. දැන් අලුත් එන හැම එකෙම වගේ මේ විදිහට ප්ලැන්ටරි ගියර් සෙට් තමයි දකින්න හම්බෙන්නේ. හරි? එලුම් ෂාෆ්ට් එක තියෙනවා. සන් ගියර් එකක් තියෙනවා. ප්ලැන්ටරි ගියර්ස් තියෙනවා. හරි? මේ වගේ ප්ලැන්ටරි ගියර්ස් තුනක් තියෙනවා. හරිද? ඊට අමතරව රින් ගියර් එක තියෙනවා. හරි? රින් ගියර් එකට සම්බන්ධ කරලා තමයි ප්ලැන්ටරි ගියර්ස් තුන තියෙන රින් ගියර් එකට සම්බන්ධ කරලා. එතකොට මේ ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තියෙන සන් පීනින් එකෙන් තමයි මේ ප්ලැන්ටරි ගියර්ස් තුන චලනය කරන්නේ. පැහැදිලිද? එතකොට මේ වගේ ප්ලැන්ටරි ගියර්ස් ඔයගලන්ට ට්‍රාන්ස්මිෂන් වලත් දකින්න හම්බ වෙනවා. මේ වගේ ප්ලැන්ටරි ගියර්ස් ඔයගලන්ට ට්‍රාන්ස්මිෂන් වලත් සෑහෙන ප්‍රමාණයකට දකින්න හම්බ වෙනවා. පැහැදිලිද? එතකොට මේ තියෙන රින් ගියර් එක මේ තියෙන්නේ ප්ලැන්ටරි ගියර්ස් මෙතන තියෙනවා සන් ගියර් එක එහෙම නැත්නම් අපි කියනවා පීනියන් එක කියලා. පැහැදිලිද? කමන් නැහැ නං ඉතින් තව ටික වෙලාවකින් අපි නවත්තුමු. අපි 12 වෙදි නවත්තුමු. හරි කමන් නැහැ නේ අපි 12 නවත්තුමු. අපි 12 නවත්තුමු කමන් නැහැ. හරි අපි 12 වෙදි නවත්තුමු. පැහැදිලිද? හරි. එතකොට මේ තියෙන්නේ අපේ ඉදිරි අයිඩ්ලර් එක. හරිද?
ඉදිරි අයිඩ්ලර් එක සහ යෝක් එක ලෙස මම දැන් ඔයගොල්ලන්ට කිව්වා ඉදිරි අයිඩ්ලර් එක මේ වගේ යෝක් එකකට තමයි සම්බන්ධ වෙන්නේ කියලා. ඒතකොට එතනක් තියෙනවා ෆ්ලෝටින් සීල් එකක්, කවර් එකක් තියෙනවා, ෂාෆ්ට් එකත් එක බුෂ් එකක් සම්බන්ධ කරලා දෙනවා. අයිඩ්ලර් වීල් එක. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා කලිනුත් යම් කිසි වස්තුවක් අරගෙන ඕන එතන එක්කෝ බෙයාරින් එකක් කරා සම්බන්ධ වෙන්න ඕනේ, එක්කෝ බුෂ් එකක් කරා සම්බන්ධ වෙන්න ඕනේ කියලා. පැහැදිලිද? දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ බුෂ් එකක්. අංක දෙකෙන් පෙන්නලා තියෙන්නේ. හරි. ඒතකොට මෙතන මෙයා මේ අයිඩ්ලර් වීල් එක අරගෙන බුෂ් එකක් කරා. හරි. ඒතකොට මේකෙත් ඇතුළට ඩුප්ලිකේට් කරන ඔයිල් දාලා තිනවා. හරිද? එතකොට මේකේ ප්‍රයෝජනය තමයි යන්ත්‍ර දිශාව මාරු කරන විට ඒකට ආධාර කිරීම සහ එකඩි කිරීමට උදව් කිරීම. හරි. ඒ වගේම තමයි ට්‍රැක් වලට පවන්ට වඩා වැඩි භාරයන් උරා ගැනීමට මේක පිටිපස්සෙන් අපි කිව්වා ඒක නිසා සවි කරලා තිනවා කියලා ස්පින් එකක්. පැහැදිලිද? අයිඩ්ලර් ස්පින් එකක් අය කරලා තියෙන්නේ මොකද? පවන්ට වඩා වැඩි භාරයන් ඕවර්ලෝඩ් එක උරා ගන්න. ඒ කියන්නේ ෂොක් එක උරා ගන්න. හරි. එතකොට මේකත් කොටස් වශයෙන් පාස් වෙලා තිනවා. ඔයගොල්ලෝ දකි මේක වෙල්ඩින් පාරවල් තිනවා. වෙල්ඩින් කරපු පාරවල් තියෙන. එතන කොටස් වශයෙන් පාස් වෙලා තමයි හදලා තින්නේ. හරි. ඊට මේක සමහර උඟක් ඒවා මේ ඇතුලේ හිස් ගතියක් තියෙනවා. මේ වගේ මේක කපලා බැලුවොත් මේ ඇතුලේ හිස් ගතියක් තියෙනවා. ඒකයි මේ වාතු කරලා සකස් කරලා දිනවා කියලා තියෙන්නේ ඒකයි. පැහැදිලිද? උඟක් ඒවා ගත්ත මේ ඇතුලේ මේ නිකන් සිදුර විදියට තමයි තියෙන්නේ. මොකද මේක අර උඟක් බර කරලාත් බෑනේ මේක තල්ලු කරන්න පුළුවන් වෙන්නත් එපා. දැන් මේක සම්පූර්ණයෙන් සොලිඩ් වුණොත් එහෙම තල්ලු කරන්න අමාරු වෙන්න පුළුවන් නේ. හරිද? ඒ බර වැඩි වෙනින්ද? හරි. ඒ නිසා සාමාන්‍යයෙන් මේ විදිය තමයි දකින්න හම්බෙන්නේ. කපලා බැලුවොත්. පැහැදිලිද? ඒතර ඔයගොල්ලන්ට මේකේ වෙල්ඩින් පාරවල් දකින්න පුළුවන්. මොකද මේ වාතු කරලා වෙල්ඩ් කරලා තමයි හදලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ දේවල් ටික හොඳට බලා ගන්න ඕනේ සීටැක් එකට ආවම. හරි. ඔයගොල්ලෝ කාටවත් පොත් හම්බෙලා නැහැ නේ? හරි. ඔය ට්‍රාන්ස්ලේ තාම කරේ නැහැ. ඔව්. ඔව්. හරි මේක දෙන්න විදියක් තිබෙන්නේ නැහැ නේ. මේක පස්සේනේ තිබ්බේ පාඩ. මේ සීටක් ආවම ඉල්ල ගන්න. හරි. ඊට පස්සේ දැන් අපි මේ කොටස් ගැන කතා කර යන්නේ. හරි. ඊට පස්සේ ට්‍රැක් රෝලර්ස්. හරිද? ට්‍රැක් රෝලර්ස් මොකටද අපි භාවිතා කරන්නේ? ට්‍රැක් රෝලර්ස් කියන්නේ ට්‍රැක් එකේ උඩ තියෙන රෝලර්ස්ද යට තියෙන රෝලර්ස්ද? ඔව් ට්‍රැක් රෝලර්ස් කියන්නේ ට්‍රැක් එකේ යට තියෙන රෝලර්ස්. හරිද? එතකොට අපි කිව්වා ට්‍රැක් එකේ ට්‍රැක් රෝලර්ස් ප්‍රමාණය තමයි වැඩිපුර තියෙන්නේ. හරි? එතකොට ට්‍රැක් රෝලර්ස් අපි අයි මොකටද භාවිතා කරන්නේ? ස්පොකට් වීල් එකයි අයිඩ්ලර් වීල් එකයි විතරක් තියෙනවා. ට්‍රැක් රෝලර්ස් නැහැ. අපිට මොකද වෙන්නේ? ට්‍රැක් රෝලර්ස් කියන්නේ උඩ තියෙනව නෙවෙයිනේ. ට්‍රැක් රෝලර්ස් කියන්නේ යට තියෙන ඒවා. හරිද? එතකොට ට්‍රැක් රෝලර්ස් නැතුව ස්පොකට් වීල් එකයි අයිඩ්ලර් වීල් එකයි තියෙනවා. අපේ මැෂින් එක ගමන් කරන්නේ නැද්ද? ගමන් කරන්නේ නැද්ද? ට්‍රැක් එක ඇඹරෙනවානේ. මැෂින් එක ගමන් කරයි. හැබැයි ඉක්මනට ගෙවිලා කැඩිලා යන්න පුළුවන් නේද? ගෙවෙන්නත් පුළුවන් කැඩෙන්නත් පුළුවන් නේ. ඇයි අර ගයිඩ් කරගන්න කට්ටියක් නැහැනේ. හරි. එතකොට එහෙනම් අපි මේ ට්‍රැක් රෝලර්ස් මොකටද භාවිතා කරන්නේ? ට්‍රැක් පුරුක් වලට සමානව බර බෙදා හරිමින් කැරකීමේ ඝර්ෂණය අඩු කර ට්‍රැක් එක නියම මාර්ගයේ හැසිරවීම. පැහැදිලිද? එතන මේ රෝලර්ස් නොතිබ්බොත් අර අපි දැන් ටික කලින් කිව්වා වගේ ගයිඩ් කරගන්න කෙනෙක් නැහැ. ඒ නිසා ට්‍රැක් එක ඇඹරෙන්න පුළුවන්, ඇඹරිලා ඩැමේජ් වෙන්න පුළුවන්, ඉක්මනට ගෙවෙන්න පුළුවන්, ක්‍රැක් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. අන්න එහෙනම් ඒවා මගහරවගෙන බර සමානව බෙදා හරිමින් ඝර්ෂණය අඩු කරමින් ට්‍රැක් ධම්වල හරියට මාර්ගයේ හසුරව ගන්න තමයි අපි මේ ට්‍රැක් රෝලර්ස් භාවිතා කරන්නේ. පැහැදිලිද? එතකොට ට්‍රැක් රෝලර්ස් වර්ග දෙකක් තියෙනවා. හරි? එකක් අපි කියනවා සිංගල් ෆ්ලාන්ජ් ටයිප් කියලා. එකක් අපි කියනවා ඩබල් ෆ්ලාන්ජ් ටයිප් කියලා. හරි? එතකොට මේකත්
වාහනේ වලින් හැඩතලා කියන්නේ ෆෝර්ජ් කරනවා කියන එක. හරිද? හැඩතලා කියන්නේ ෆෝර්ජ් කරනවා කියන එක. හරි? ඊට පස්සේ පට්ටලේ ලියවා තාප පිළියංකර සාදායද. පට්ටලේ ලියවා තාප පිළියංකර සාදායද. පැහැදිලිද? තාප පිළියම් කරනවා කියන්නේ මොකද්ද? රත් කරලා සිසිල් කරලා හීට් මේ මොනවද හાર્ඩ් කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ලේසියෙන් කඩලා යන්නේ නැහැ. හරි? හાર્ඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ බුෂ් හරි බෙයාරින් හරි තියෙන්න පුළුවන්. හරිද? ෂාෆ්ට් එකත් එක්ක සම්බන්ධ කරලා බුෂ් හරි බෙයාරින් හරි තියෙන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලෝටින් සීල් තියෙනවා. හරිද? ෆ්ලෝටින් සීල් තියෙනවා. අර කලින් වගේ කැප් එකක් දාලා කවර් කරලා කැප් එකක් එහෙම දාලා ට්‍රැක්ටර් ආම් වල බෝල්ට් වලින් සම්බන්ධ කරලා දෙනවා. අපි කලින් කතා කරා වගේ කලින් තැන්වලදී. පැහැදිලිද? ඊට පස්සේ මේකෙත් එහෙම තමයි. මේකෙත් ලුබ්‍රිකේෂන් ඔයිල් භාවිතා කරලා තිනවා. මේ ලුබ්‍රිකේට් වලට තෙල් භාවිතා කරන ලුබ්‍රිකේෂන් වලට. හරිද? ඊට පස්සේ ෂාෆ්ට් එක මැද්දෙන් ඔයගලන්ට සිදුරක් දැක් ගන්න පුළුවන්. හරි? ඒ සිදුර හරහා තමයි බෙයාරින් වලටයි සීල් වල ගාවටයි තෙල් යන්න සකස් කරලා තියෙන්නේ. හරි? ෂාෆ්ට් එක මැද්දෙන් විදපු සිදුරක් කරා. පැහැදිලිද? හැබැයි දැන් නම් මේ එන රෝලර්ස් උගක් සීල් ටයිප් එන්නේ. හරි? එතකොට ඔයගලන්ට මේ වගේ ඔයිල් ලීක් කරන ප්‍රශ්න එන්නේ නැහැ. හරිද? රෝල් එක ගෙවුනොත් කෙලිම රෝල් එක අලුතෙන්ම රිප්ලේස් කරන්නයි තියෙන්නේ. හරි? රෝල් එකේ අනවශ්‍ය විදිහේ ප්ලේ එකක් ආව සම්පූර්ණයෙන්ම රිප්ලේස් කරන්නයි තියෙන්නේ. හරි? නමුත් පරණ ඒවා ඔයගලන්ට සීල් එක ගිහිල්ලා ඔයිල් ලීක් කරන්න ගත්තොත් ගලවලා සීල් දාලා හදන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ තියෙන්නේ වර්ග දෙකේ ට්‍රැක් රෝලර්ස් දෙකක්. හරි? සිංගල් ෆ්ලාන්ජ් සහ ඩබල් ෆ්ලාන්ජ්. මොකද්ද මේ සිංගල් ෆ්ලාන්ජ් සහ ඩබල් ෆ්ලාන්ජ් කියන්නේ? මොකද්ද මේ දෙකේ වෙනස? මොකද්ද ෆ්ලාන්ජ් එක කියන්නේ? දැන් මේ දිනවා සිංගල් ෆ්ලාන්ජ් ට්‍රැක් රෝලර් කියලා මේ රූපේ දාලා තියෙනවා. ඩබල් ෆ්ලාන්ජ් ට්‍රැක් රෝලර් කියලා මේ රූපේ දාලා තියෙනවා. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? මොකද මේ දෙකේ තියෙන වෙනස? දෙකේම මේ කියන කොටස් ටික තියෙනවා. හරිද? බුෂ් එකක් තියෙනවා, ඩබල් පින් එකක් තියෙනවා. හරි? ඩබල් පින් එකක් තියෙනවා. බෙයාරින් තියෙනවා. හරිද? ප්‍රෝටීන් සීල් තියෙනවා. මොකද්ද මේ ෆ්ලාන්ජ් එක? ෆ්ලාන්ජ් එක කතාව මොකද්ද? මොකද්ද මේ ෆ්ලාන්ජ් එක කියන්නේ මොකද්ද? මේක සිංගල් ෆ්ලාන්ජ් කියලා කියනවලු. මේක ඩබල් ෆ්ලාන්ජ් කියලා කියනවලු. ඇයි? මේක ගත්තොත් මේ සිංගල් ෆ්ලාන්ජ් කියන එක ගත්තොත් ට්‍රැක් එක ගමන් කරද්දී ට්‍රැක් එකේ ට්‍රැක් ලින්ක් එක කොහෙන්ද යන්නේ? මෙතනින්. එහෙම වුණොත් එහෙම මේ වගේ රෝලර්ස් දෙකක් තියෙන්නේ වේ. ටැග් එක ගමන් කරද්දී ලින්ක් දෙකක් යනවනේ ඒකට. ඒතර අනිත් ලින්ක් එක කොහෙන්ද? ඒතර අනිත් ලින්ක් එක කොහෙන්ද යන්නේ? හරි. මෙන්න තියෙනවා තවත් මේ රෝලර් එක මේ පැත්තෙන් ගත්ත රූප සටහන. දැන් ඔයා කියන විදියට දැන් අපි කතා කරපු සිංගල් ෆ්ලාන්ජ් ටයිප් එකට සමානයි මේ පෙන්න තියෙන රූප සටහන. ඒතකොට දැන් ඔයා කියන විදිහට මේ මැද්දෙන් නම් ලින්ක් එක යන්නේ. අනිත් ලින්ක් එක කොහෙන්ද යන්නේ? මේ දෙපැත්තෙන් යන්නේ නේ. හරිද? ආයෙත් ලින්ක් දෙකක් යනවනේ. මේ දෙක යන්නේ මේ දෙපැත්තෙන් නේ. එකක් යනවා මෙතනින්, එකක් යනවා මෙතනින් නේ. හැබැයි ඒ යන ලින්ක් එක ගයිඩ් කරන් ඉන්නේ එක පැත්තෙන් විතරයි නේ. දැන් මේ පැත්තෙනු මේ ලින්ක් එක මේ පැත්තෙන් විතරනේ ගයිඩ් කරන් ඉන්නේ. ආයෙත් යන ලින්ක් එක පැත්තෙන් විතරයි ගයිඩ් කරන් ඉන්නේ. ඒතකොට මෙන්න මේ කොටස තමයි ෆ්ලාන්ජ් එක කියන්නේ. හරිද? ඒතකොට මේ කොටස තමයි ෆ්ලාන්ජ් එක කියන්නේ. ඒතකොට ඒ නිසා මේවට කියනවා සිංගල් ෆ්ලාන්ජ් රෝලර්ස් කියලා. හැබැයි මේක ගත්තොත් ඔයගලන්ට පේනවා
මේ ට්‍රැක් ලින්ක් එක දෙපැත්තෙම ගයිඩ් කරනවා පැහැදිලිද? ට්‍රැක් ලින්ක් එක මේ පැත්තෙනුත් ගයිඩ් කරනවා ට්‍රැක් ලින්ක් එක මේ පැත්තෙනුත් ගයිඩ් කරනවා. පැහැදිලිද? අන්න එහෙනම් මේ ට්‍රැක් ලින්ක් එක දෙපැත්තෙම ගයිඩ් කරන නිසා අපි මේගොල්ලන්ට කියනවා ඩබල් ෆ්ලාන්ජ් රෝලර්ස් කියලා. හරි සිංගල් ෆ්ලාන්ජ් ඩබල් ෆ්ලාන්ජ්. හරිද? එතකොට මේගොල්ලන් මේ මෙතන විශේෂ නොසල්ලයක් කියලා පෙන්නලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මේවා ඇතුළේ තියෙන ඔයිල් අපිට ඔයිල් එකතු කරන්න වෙනවානේ. මේ ඇතුළේ තියෙන ඔයිල් ඇතුළට අපි අලුත් ඔයිල් එකතු කරද්දී මේ වගේ ස්පෙෂල් නොසල්ලයක් භාවිතා කළොත් අපිට කිසි බාධාකින් තොරව අලුත් ඔයිල් එකතු කරගන්න පුළුවන් පාන ඔයිල් ටික ඔක්කොම අයින් කරගන්න ගමන්. හරි. එතකොට මේ විශේෂ නොසල්ලයක් තමයි පෙන්නලා තියෙන්නේ. හරි. පැහැදිලිද? මෙන්න මේ වගේ අවස්ථාව. මෙතන නෑ රූපයක්. හරි. මේ ප්‍රසන්ටේෂන් නෑ රූපයක්. හරිද? ඒ කියන්නේ ගන්න එකක් තියෙනවා. ගන්න එක පාවිච්චි කරාම අපිට මේ ඇතුලේ තියෙන ඔයිල් ටික ඔක්කොම සම්පූර්ණයෙන් අයින් කරන් අලුත් ඔයිල් ඇතුලට දාගන්න පුළුවන්. පැහැදිලිද? ඒ විශේෂ නොසල්ලේ තමයි පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ සිංගල් ෆ්ලාන්ජ් රෝඩර්ස් තියෙනවා, ඩබල් ෆ්ලාන්ජ් රෝඩර්ස් තියෙනවා. ඒගොල්ලෝ සමහරක් වෙලාවට මැෂින් ගත්තම මේ මැෂින් වල සිංගල් ෆ්ලාන්ජ් රෝඩර්ස් උත් දකින්න පුළුවන්. ඩබල් ෆ්ලාන්ජ් රෝඩර්ස් උත් දකින්න පුළුවන්. හරිද? පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ ඒ වගේ තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ තනි ෆ්ලාන්ජ් සහ ඩබල් ෆ්ලාන්ජ් තියෙනවා නම් කොහොමද සාමාන්‍යයෙන් එන්න ඕනේ කියන එක. හරි? මේ කොමර්ස් වලගේ මට මතක විදිහට කොමර්ස් වලගෙන් මේ දාලා තිබ්බ මේ chart එක කොමර්ස් වලගේ මැනුවල් එක. හරිද? මේ එතකොට මේ දාලා තියෙන්නේ ඒ රෝලර්ස් වර්ග දෙකම කලවමේ භාවිතා කරනවා නම්. හරි? ඒවා කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ කියන එක. හරිද? පැහැදිලිද? එතකොට ඕගලන්ට පේනවා මේ R1 කියන එක S අකුරක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කෙරෝලෙම එක ගත්තොත් ඒත් S අකුරක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? S කියන්නේ සිංගල් ෆ්ලාන්ජ්, D කියන්නේ ඩබල් ෆ්ලාන්ජ්. එතකොට R1 කියන එක S කියන අකුරක් තියෙනවා. ඊට පස්සේ අන්තිම එක ආයි S අකුරක් තියෙනවා. අයිඩ්ලරේ පැත්තේ ඉඳන් කියලා කියනවා ඔය දීලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අයිඩ්ලරේ ගාව තියෙන රෝල් එක තමයි R1 කියන්නේ. ඊට පස්සේ ස්පොකට් වීල් එක ගාව තියෙන රෝලර් එක තමයි අනිත් එක අවසාන එක වෙන්නේ. පැහැදිලිද? එතකොට ඇයි ඔහොම ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ ඕක කියන විදිහට පළවෙනි රෝලර් එකත් අන්තිම රෝලර් එකත් සිංගල් ෆ්ලාන්ජ් කියලා දෙනවා. ඊට පස්සේ ඩබල් ෆ්ලාන්ජ් ඇවිල්ලා තියෙන්නේ ඒ අතරමැද නේද? ඩබල් ෆ්ලාන්ජ් එනවනම් හොඳේ. ඩබල් ෆ්ලාන්ජ් එනවනම් ඒ අතරමැද තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඒ කෙරෝලර් වල ඩබල් ෆ්ලාන්ජ් එන්නේ නැත්තේ? කෙරෝලර් වලට ඩබල් ෆ්ලාන්ජ් එන්නේ නැත්තේ ඇයි කියන එකට කිව්වොත් ඕගලන්ට පේනවා මෙයා දෙපැත්තෙම ගයිඩ් කරනවානේ. දෙපැත්තෙම ගයිඩ් කරනවා. ඒ වගේම අපේ ට්‍රැක් එක ගත්තොත් හරිද මෙයා මෙහෙට චලනය වෙනවා කිව්වොත් මෙයා මෙහෙට චලනය වෙනවා කිව්වොත් පැහැදිලිද? මෙයා මෙහෙට චලනය වෙනවා කිව්වොත් මෙයා මෙතනින් මෙහෙම යනවානේ. ආයි මෙතනින් මෙහෙම යනවානේ. දින්න බෑ මට හොඳි. අතුලට වදින ආයි ඔතනින් ඔහෙට යනවානේ. ආයි ඒ වගේම තමයි මෙතනින් මෙහෙම යනවානේ. ආයි මෙතනින් මේ පැත්තට යනවානේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ගමන් කරනවානේ. හරි. එතකොට මෙතනදී මේ ට්‍රැක් එක මොකද වෙන්නේ? මෙතනදී මේ ට්‍රැක් එක මෙතනදී මෙහෙම නැවෙනවනේ. මෙහෙම ආපු ට්‍රැක් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහෙම නැවෙනවනේ. නැවිලා බිමත් එක්ක සම්බන්ධ වෙනවනේ.
මෙතනදී මෙහෙම නැවෙනවා. මෙහෙම නැවෙනවා මෙතනදී. මෙතනදී මොකද මෙතනදී මෙහෙම නැවිලානේ බිමත් එක්ක සම්බන්ධය අයින් වෙන්නේ. එතකොට මෙන්න මේ මෙතන මෙහෙම නැමීමක් ඇති වෙන නිසා මෙතන ට්‍රැක් එකේ එනවා පොඩි වේරියේෂන් එකක් එනවානේ. ට්‍රැක් ලින්ක් වේරියේෂන් එනවානේ. එතකොට මේ වේරියේෂන් වෙද්දී එතකොට අන්න අර එතන ඒ වගේ වෙනස්කමක් සිද්ධ වෙද්දී මෙන්න මේ වගේ රෝලර් එකක් ඒ කෙරෝලේ තිබ්බොත් මේ ලින්ක් එකෙන් පොඩි කොටසක් හරි මෙයාගෙන් මේ එළියට පැන්නොත් මෙයා ගයිඩ් කරගන්න පුළුවන් වේද? මෙයා මෙතන හිර වෙච්ච ගතියක් එනවානේ. එතකොට එහෙම නැහැ බස්සේ අර ලින්ක් එකට පොඩ්ඩක් ඇඩ්ජස්ට් වෙන්න බෑ නේද? අන්න රේනිස් ඒ නිසා ලින්ක් එකට ඇඩ්ජස්ට් වෙන්න බෑ. ඒ ඇඩ්ජස්ට් වෙන්න බැරි නිසා ලින්ක් එක එතනින් පයින්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ වගේ එකක් තිබ්බොත් එහෙම ලින්ක් එකට මේ ඒ පැත් එහෙට උනා කියලා උලක් නැහැ. පොඩ්ඩක් මේකට බැලන්ස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මේ ෆ්ලන්ජ් එක උඩ නැග්ගත් එයාට පොඩ්ඩක් බැලන්ස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මොකද මේ පැත්තෙන් ගයිඩ් කරන්නේ නැහැනේ. හරි අන්න අර ඒ හේතුව නිසා තමයි මේ කෙරෝලල් වලට ඩබල් ෆ්ලාන්ජ් රෝලර්ස් දකින්න නැත්තේ. හරි. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? දැන් ඔයගොල්ලෝ මේ ආවම බලන්න මැෂින් වල ගිහිල්ලා ඩබල් ෆ්ලාන්ජ් රෝලර්ස් තියෙනවා නම් තියෙන්නේ කොයිද කියලා අනිවාර්යෙන් මැදක තමයි තියෙන්නේ. හරි. කෙරෝලල් වලට එන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඕවා ගැන අපි කතා කරද්දී අපිට අනිවාර්යෙන් පිච් දුරවල් ගැන කතා කරන්න වෙනවා. හරි. ඒ කියන්නේ මේ ට්‍රැක් එකේ කොටස් නිසියාකාරව චලනය වෙන්න ඕන නිසා, ස්මූත්ලි චලනය වෙන්න ඕන නිසා, ගෙවීම අඩු වෙන්න ඕන නිසා අපි මේවට සකස් කරලා තිනවා මේ එක විදි ක්‍රම. පැහැදිලිද? එතකොට ඒ තැන් ඒ වලදී අපි අරන් තිනවා දුරවල් සම්බන්ධයෙන් අයිඩියාස් අරන් තිනවා. එතකොට අපි පිච් දුරවල් කියලා අපි කියනවා සම්මත දුරවල්. හරිද? එතකොට අපි පිච් දුරවල් එක තමයි මේවා සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අපිට ඕන විදිහට නේ සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ස්ක්‍රූ ඇණයක් ගත්තත් ඒ ඇණෙත් පිච් එකක් තියෙනවා. පැහැදිලිද? එතකොට අන්න ඒ වගේ සම්මත දුරක්. හරි. අන්නේ දුරවල් අපි පදනම් කරන් තමයි මේවා අපි සකස් කරලා දිනේ. ඒතර අපි ඒවට පිච් දුරවල් කියලා කතා කරනවා. අපිට රෝලර් පිච් දුර සහ ට්‍රැක් ලින්ක් එකේ පිච් දුර කියලා ඔහොම කතා කරනවා. හරිද? එතකොට ට්‍රැක් එකේ දිග අනුව ට්‍රැක් තියෙන ට්‍රැක් රෝලර්ස් ප්‍රමාණය වෙනස් වෙනවා. හරි සාමාන්‍යයෙන් මේ පෙන්ලා තියෙන ආකාරයට තමයි මෙතන පෙන්ලා තියෙන ආකාරයට තමයි සාමාන්‍යයෙන් මේ ට්‍රැක් රෝලර්ස් සම්බන්ධ කරලා තියෙන්නේ. හරිද? එතකොට මේක අයිඩ්ලර් එක කියලා ගත්තොත් මේක ස්පොකට් එක කියලා ගත්තොත් ස්පොකට් එකේ සෙන්ටර් එකේ ඉඳන් අයිඩ්ලර් එකේ සෙන්ටර් එකේ තියෙන දුර තමයි පොළවත් සමග ස්පර්ශ වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ තියෙන රෝලර්ස් ටික ගත්තොත් මේ තියෙන රෝලර්ස් වල හැම රෝලර් එකේම සෙන්ටර් එකේ ඉඳන් අනික් රෝලර් එකේ සෙන්ටර් එකේ තියෙන දුර සමානයි. හරි. පැහැදිලිද? මේ රෝලර් එකේ සෙන්ටර් ඉඳන් මේ රෝලර් එකේ සෙන්ටර් එකේ තියෙන දුර සමානයි. මේ රෝලර් එකේ සෙන්ටර් එකේ ඉඳන් මේ රෝලර් එකේ සෙන්ටර් එකට තියෙන දුර සමානයි. ඒ රෝලර් එකේ සෙන්ටර් එකේ ඉඳන් මේ රෝලර් එකේ සෙන්ටර් එකට තියෙන දුර සමානයි. එතකොට මේ වගේ සමාන දුර වලින් තමයි මේ රෝලර්ස් වල සෙන්ටර් පිටලා තියෙන්නේ. හරි. අපි එතකොට අන්න අර ඒ දුරට කියනවා රෝලර්ස් වල පිච් දුර කියලා. ඒ කියන්නේ එක රෝලර් එකේ සෙන්ටර් එකේ ඉඳන් අනිත් රෝලර් එකේ සෙන්ටර් එකට තියෙන දුර අපි කියනවා ඒ රෝලර්ස් දෙක අතර පිච් දුර කියලා. පැහැදිලිද? හරි. එතකොට සාමාන්‍යයෙන් රෝලර් පිච් දුර කියන එක ගත්තොත් රෝලර් සංඛ්‍යාව ඉරාට්ටේද ඔත්තේද කියලා සලකන්නේ නැතුව හරිද? ලින්ක් පිච් දුර මෙන් 1.3 1.7 අතර ගුණයක් වෙන්න ඕනේ කියලා දාලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ පිච් දුර අපිට ඕන ගියක් තියෙන්න බෑ. ලින්ක් එකේ පිච් දුර වගේ 1.3යි 1.7යි අතර අගයක් තමයි තියෙන්න ඕනේ. පැහැදිලිද? يعني ලින්ක් පිච් දුර මිලිමීටර් 10ක් නම් හරිද? අපි 1.3ක් ගත්තොත් රෝලර් පිච් දුර මිලිමීටර් 13ක් වෙන්න ඕනේ. 1.7 ගත්තොත් රෝලර් පිච් දුර මිලිමීටර් 17ක් වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේ විදිහට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. හරි. එතකොට මොකද්ද මේ ලින්ක් එකේ පිච් දුර කියන්නේ? ලින්ක් එකේ පිච් දුර කියන්නේ මොකද? දැන් අපි රෝලර් පිච් දුර කතාවේ ලින්ක් පිච් දුර සම්බන්ධ කරන්නේ. ලින්ක් එකේ පිච් දුර කියන්නේ මොකද්ද? ඔව් දැන් මේ විදිහේ ලින්ක් එක සම්බන්ධලා තියෙන්නේ.
දැන් මේ රූපසලාමේ පිළලා දිනා ගන්න ලින්ක් සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන බුෂ් එකක් කරා පින් එකක් කරානේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට දන්නවා මේ ලින්ක් එක ගත්තොත් මේ ලින්ක් එකේ මෙන්න මේ සෙන්ටර් එක. මෙතන තියෙනවනේ සිදුරක්. මෙතන සිදුරක් තියෙනවනේ. මෙයාගේ සෙන්ටර් එකේ ඉඳන් මෙන්න මෙතන සිදුරක් තියෙනවනේ. මෙයාගේ සෙන්ටර් එකට තියෙන දුර තමයි ලින්ක් එකේ පිච් දුර කියලා කියන්නේ. පැහැදිලිද? එතන මේ සෙන්ටර් එකේ ඉඳන් මේ සෙන්ටර් එකේ තියෙන දුර සමානයි. මේ සෙන්ටර් එකේ ඉඳන් මේ සෙන්ටර් එකේ තියෙන දුර සමානයි. හරිද? එතකොට ලින්ක් පිච් දුර කියන්නේ ලින්ක් එකේ මෙතන සෙන්ටර් එකේ ඉඳන් මෙතන සෙන්ටර් එකේ තියෙන දුර තමයි ලින්ක් එකේ පිච් දුර කියන්නේ. හරි. එතකොට අන්නරේ පිච් එක මිලිමීටර් 10යි නම් අපි 1.3යි ගත්තොත් රෝල පිච් දුර මිලිමීටර් 13ක් වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙම සකස් කරලා තින්නේ ඇයි? ඒ විදිහට පිච් දුරකට අනුව මෙයා හදලා තින්නේ ඇයි? මෙන්න මේ විදිහට පවත්ත ගන්න ඕන නිසා. මේ තමයි මැෂින් එක ගමන් කරද්දී රෝලර්ස් පිහිටන්න ඕන නිවැරදි ක්‍රමය. හරිද? එතකොට මේ විදිහට හිටියත් ඒක වැරදි. මේ විදිහට හිටියත් ඒක වැරදි. මේකෙදි වෙලා තියෙන්නේ මොකද්ද? මේ ලින්ක් නැවෙනවා මේ. පසුපසට ඇදවීම ඇතිවීම. හරි. මේ ලින්ක් මේ ඉදින් නැවීමට ලක් වෙනවා. මෙතනදී වෙලා තියෙන්නේ මොකද්ද? පින් දෙකක සෙන්ටර් එක එකවර ස්පර්ශ වෙනවා රෝලර්ස් එක. පැහැදිලිද? එතකොට එකවර රෝලර්ස් එකවර රෝලර්ස් වල ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? එයාගේ ගෙවීම වැඩි වෙනවා. එතකොට එහෙමනම් ඒ එක පින්නයක් රෝලර් එක වදිද්දී අනිත් රෝලර් එක මේ වගේ මැදක හිටින්න ඕනේ. මේ වගේ මේ දැන් ලින්ක් එකේ මැදනේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ වගේ තියෙනවා නම් තමයි මේ වගේ නැමීම ඇති වෙන්නෙත් නැහැ. මේ වගේ එකවර ස්පර්ශ වීම ඇති වෙන්නෙත් නැහැ. එතකොට අන්නරේ කියන එක හදාගන්න තමයි මේ වගේ සම්බන්ධයක් සකස් කරලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න නිවැරදි පිළිවෙලට පවත්ත ගන්න තමයි සම්බන්ධය සකස් කරන්නේ. නමුත් කාලයක් යද්දී ඔය ලින්ක් ගෙවෙද්දී ඕක වෙනස් වෙනවා. හරිද? ඒ නිසා තමයි අපි කාලෙන් කාලට මේවා චෙක් කරන්න ඕනේ කියන්නේ. චෙක් කළා අපිට පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගෙන අපිට පොඩ්ඩක් තව කාලයක් මේක ඉක්මනට ගෙවෙන එක අපි පොඩ්ඩක් වළක්වගෙන අඩු කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි.